නිසිමඟ යනු මැන පුතුනේ. සිප් සවිය රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දරු දැරියන්ට. රජරට සේවය විසින් සංවිධානය කරනු ලබන සිසු ජන සත්කාර අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ සිප් සවිය රේඩියෝ තක්ෂලාව වැඩසටහනේ අද දින දේශපාලන විද්‍යා විෂය කාලච්ඡේදය සඳහා මාව කැඳවීම පිළිබඳව සිප් සවිය අධ්‍යාපන වැඩසටහනේ නිෂ්පාදකතුමන් වන සනත් චන්ද්‍රසේකර මහතාණනි, ඔබතුමාට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කිරීමට කැමැතියි. ඒ වගේම අද දින දේශපාලන විද්‍යා විෂය පාඩම සමග එකතු වන ආදරණීය දරු දැරියන් සියලු දෙනා ඔබ සැමවත් මම ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. මෙම සුවිශේෂ කාල සීමාව තුළ ඔබ දේශපාලන විද්‍යා විෂය තුළ විවිධ ලෙස දැනුවත් කිරීමට රජරට සේවයේ රේඩියෝ තක්ෂලාව වැඩසටහන සමත් වුණා. ඇත්ත වශයෙන්ම මෙවැනි ජාතික වේශනකාරී අවස්ථාවකදී රජරට සේවයේ විසින් එහි පාලකතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන මෙම අධ්‍යාපන සත්කාර වැඩසටහන පිළිබඳව නැවත නැවතත් අපි අපේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමැති. මෙම වැඩසටහන ඇසීමට බොහෝ දරුවෝ මේ වෙන විට පෙළඹී සිටිනවා. ඔවුන් තමන්ගේ මෙම කාලය අර්ථවත් ලෙස ගත කිරීමට මෙම වැඩසටහන් ශ්‍රවණය කරමින් පාඩම් වලට සමීප වීමට උත්සාහ කිරීමට දරනවා. ඒ ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා රජරට ආදරණීය දරු දැරියන් පිළිබඳව. මම අද දින මෙම කාලච්ඡේදයේදී විශේෂයෙන්ම ඔබ 13 ශ්‍රේණියේදී ඉගෙන ගැනීමට සූදානම් වන ඉගෙන ගන්න පාඩම් ඒකකයක් පිළිබඳව නැවත අධ්‍යයනය කිරීමටයි සූදානම් වන්නේ. ඊට ප්‍රථමයෙන් මම දේශපාලන විද්‍යා විෂය පිළිබඳව සහ දේශපාලන විද්‍යා විෂයේ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය පිළිබඳව පුංචි මතක් කිරීමක් ඔබට කරන්න කැමැතියි. විශේෂයෙන්ම ඔබ දන්නවා දේශපාලන විද්‍යා විෂය පළවන ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍රය කියලා ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළවන ප්‍රශ්න පත්‍රය සමස්ත විෂය නිර්දේශය, එහෙම නැත්නම් සමස්ත නිර්දේශ පත්‍රයම ආවරණය වන ලෙස A සහ B යනුවෙන් කොටස් දෙකකින් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ කොටසේ වර්ණ 5 බැගින් සමන්විත වන ප්‍රශ්න 30ක් තියෙනවා. B කොටසේ පිළිතුරු 2 බැගින් අපේක්ෂා කරන ප්‍රශ්න 20ක් තියෙනවා. සමස්ත නිර්දේශ පත්‍රයටම අදාළව අපේක්ෂකයන් සතු කරුණුමය දැනුම පරීක්ෂා කිරීම තමයි මෙම කොටස් දෙකේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ අනුව ආදරණීය දුවේ පුතේ, ඔබ දේශපාලන විද්‍යා විෂයට එම විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන දරු දැරියෝ ලෙස පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න ආවරණය වන ලෙස පිළිතුරු සැපයීම අනිවාර්ය වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය පිළිබඳවයි මම ඔබට ඒ කෙටියෙන් මතක් කරේ. දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබට පුංචි මතක් කිරීමක් කරත්, දෙවන ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සහ ප්‍රශ්න 10කින් සමන්විත වෙනවා. පළවෙනි කොටස රචනා වර්ගයේ ප්‍රශ්න 3කින් සමන්විත වෙන්නේ. රචනා ස්වරූපයේ ප්‍රශ්න 3කින් සමන්විත වෙනවා. දෙවෙනි කොටස රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න 4කින් සමන්විත වෙනවා. රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න 4කින් සමන්විත වෙනවා. තුන්වෙනි කොටස රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න 3කින් සමන්විත වෙනවා. පළමු කොටසේ ප්‍රශ්න 3යි රචනා ස්වරූපයේ ප්‍රශ්න. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4යි රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න. තුන්වන කොටසේ රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න 3කින් තමයි මෙම දෙවන ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව නැවත කරුණු ටිකක් පැහැදිලි කිරීමට කැමැති. පළවෙනි කොටසින්
ඒ කියන්නේ අපි මුලින් සඳහන් කරපු පළවෙනි කොටස. එම කොටසින් දේශපාලන විද්‍යා විෂය තුල අන්තර්ගත වන න්‍යායන් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අපේක්ෂකයන්ගේ දැනුම අවබෝධය පරීක්ෂා කර බැලීම අපේක්ෂා කරනවා. දේශපාලන විද්‍යා විෂය තුල අන්තර්ගත වන න්‍යායන් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අපේක්ෂකයන්ගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කිරීම තමයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව සමහර ප්‍රශ්න මගින් න්‍යායාත්මක සංකල්ප පිළිබඳ අපේක්ෂකයන් සතු දැනුම ඍජුවම පරීක්ෂාවට භාජනය කරන අතර තවත් සමහර ප්‍රශ්න මගින් තෝරාගත් රටවල් කීපයක් ආශ්‍රයෙන් න්‍යාය හා භාවිතය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ අපේක්ෂකයන්ගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කරනු ලබනවා. ආදරණීය දුවේ පුතේ, ඔබ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විට මේ පිළිබඳවත් ඉතා පැහැදිලි අවබෝධයකින් ඉන්නවා නම් ඒක ඔබේ විභාග සාමාර්ථයට සහ ඉහළ ලකුණක් ලබා ගැනීමට වඩා වැදගත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසායි මම මෙම කරුණු පිළිබඳව විශේෂයෙන් මතක් කිරීමක් සිද්ධ කරන්නේ. ඊළඟට දෙවන කොටසේ අභිමතාර්ථය වෙන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ක්‍රියාවට නන්වන ලද සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති තුලින් ඇති කරන ලද යටත් විජිත පරිවර්තනයත් ඒ තුල සිදු දේශපාලන සහ ආණ්ඩු ක්‍රමික පරිවර්තනයන් පිළිබඳව අපේක්ෂකයන් සතු දැනුම සහ අවබෝධය පරීක්ෂා කර බැලීම. විශේෂයෙන්ම දෙවෙනි කොටසේදී අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ක්‍රියාවට නන්වන ලද සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති තුලින් ඇති කරන ලද යටත් විජිත පරිවර්තනයත් ඒ තුල සිදු දේශපාලන සහ ආණ්ඩු ක්‍රමික පරිවර්තනයන් පිළිබඳ අපේක්ෂකයන් සතු දැනුම සහ අවබෝධය පරීක්ෂා කර බැලීම. ඊළඟට දුවේ පුතේ, තුන්වන කොටසේ අභිමතාර්ථය තමයි තුලනාත්මක ආණ්ඩු ක්‍රම ජාත්‍යන්තර දේශපාලනයේ නව ගතිකත්වයන්ගේ සන්දර්භය තුල ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවත් සමස්ත නිර්දේශ පත්‍රයට සහ ඒට අදාළ තනි මාතෘකා කිහිපයක් පිළිබඳවත් අපේක්ෂකයන් සතු දැනුම සහ අවබෝධය පරීක්ෂා කිරීම. එතකොට පළවෙනි කොටසෙන් දේශපාලන විද්‍යාව තුළ අන්තර්ගත වන න්‍යායන් සහ ඒ වගේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ ඔබගේ දැනුම අවබෝධය පරීක්ෂා කර බලනවා. දෙවෙනි කොටසෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ක්‍රියාවට නන්වන ලද සමාජාර්ථික දේශපාලන ප්‍රතිපත්ති තුලින් ඇති කළ පරිවර්තනයන් පිළිබඳව ඔබගේ දැනුම අවබෝධය පරීක්ෂා කර බලනවා. තුන්වෙනි කොටසෙන් තුලනාත්මක ආණ්ඩු ක්‍රම ජාත්‍යන්තර දේශපාලනයේ නව ගතිකත්වයන් ගේ සන්දර්භය තුල ලංකා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවත් ඊට අමතරව සමස්ත නිර්දේශ පත්‍රයට අදාළ තනි මාතෘකා කිහිපයක් පිළිබඳවත් ඔබගේ දැනුම අවබෝධය පරීක්ෂා කර බලනවා. එම නිසා මම විශේෂයෙන් මතක් කරන්න කැමති විභාගයේ කියලා ඔබ අමුතු මානසිකත්වයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ එදිනෙදා පන්ති කාමරයේ තුල එහෙම නැත්නම් ඔබේ උපකාරක පන්තිය තුල ඉගෙන ගත්ත මෙම කොටස් පිළිබඳව ඔබගේ දැනුම අවබෝධය තමයි මෙහිදී පරීක්ෂා කර බලන්න. ඔබ ඒට අනුව පිළිතුරු සැපීමට සමත් නම්, ඔබ ඒට අදාළ නිපුණතාවයන් ගොඩනගා ගන්නවා නම් විශේෂයෙන්ම ඔබට මේ විභාග ප්‍රශ්න පත්‍රයේ සරලව සහ පහසුවෙන් අවසන් කරගත හැකි බවයි මගේ අදහස. ඊළඟට මම ඔබට මුලින් මතක් කළ විදිහට මම අද මෙම දේශපාලන විද්‍යා විෂය කාලච්ඡේදයේ තුල විශේෂයෙන්ම සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ මේ දිනවල ඔබ ඔබේ පන්ති කාමරයේ තුල ඉගෙන ගැනීමට නියමිත විෂය ඒකකයක් පිළිබඳව, විශේෂයෙන්ම දේශපාලන විද්‍යා විෂය ඒකක අතර 13 වන විෂය ඒකකයේ ලෙස පවතින ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය
පිළිබඳව යම් දැනුවත්භාවයක් ලබා දීමට තමයි මගේ මේ උත්සාහය වෙන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව ඔබ 13 ශ්‍රේණියේදී ඉගෙන ගැනීමට නියමිත වුවත් ඔබ දන්නවා 12 ශ්‍රේණියේදී ඔබ දෙවන පාඩම් ඒකකයේදී දේශපාලන පක්ෂ පිළිබඳව යම් හැදෑරීමක් කරලා ඒ පිළිබඳ දැනුම අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය, එහි ලක්ෂණ, එහි ආරම්භයේ විකාශනය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න පහසු වෙයි කියලා. ඇත්තටම ආදරණීය දුවේ පුතේ, දේශපාලන පක්ෂ පිළිබඳව අපි දේශපාලන විද්‍යා චින්තන ඉතිහාසයේ හැදෑරීම් වලට ලක් කරද්දී විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ඊටාම පැහැදිලිව, ඊටාම තදින්ම සම්බන්ධ වන සංකල්පයක් තිබෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය. දේශපාලන පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙකට ඊටා පැහැදිලි සම්බන්ධතාවයක් සහිත සංකල්ප දෙකක් ලෙසයි අපි හඳුනා ගනු ලබන්නේ. විශේෂයෙන්ම ලෝක දේශපාලන ඉතිහාසයේ දෙස අපි අවධානය යොමු කර බලද්දී මෙම සම්බන්ධතාවය වඩා හොඳින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ලෝකේ පැවති ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රම බිඳ වැටි ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවයේ මත දේශපාලන පක්ෂ බිහි වූ බව තමයි ලෝක දේශපාලන ඉතිහාසය තුලින් අපට පැහැදිලිව හඳුනාගත හැකිව තිබෙන්නේ. මෙම මම පැහැදිලි කරන කාරණාව තව දුරටත් ඔබට සරලව විස්තර කළොත් ඇත්ත වශයෙන්ම ලෝකයේ තිබුණු ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රම බිඳ වැටි යනවා ඓතිහාසික විප්ලව කීපයක් හරහා. 1688 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විප්ලවය, 1776 ඇමරිකන් විප්ලවය, 1789 ප්‍රංශ විප්ලවය යන මෙම ඓතිහාසික විප්ලව තුලින් ලෝකේ පැවති ආඥාදායක ඒකාධිපති පාලන තන්ත්‍රයන් බිඳ වැටිලා ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවේශ වීම සිදු වෙනවා. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආගමනයත් සමගම ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස තමයි දේශපාලන පක්ෂ සලකනු ලබන්නේ. ඒ අනුව දේශපාලන පක්ෂ මෙන්න මේ පසුබිමේ තමයි නිර්මාණය වෙන්නේ. එම නිසා අපි දේශපාලන පක්ෂ පිළිබඳව සිදු කරන ලබන අධ්‍යයනයන් වලදී දේශපාලන පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින මෙම පැහැදිලි සම්බන්ධතාවයේ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරනු ලබනවා. විශේෂයෙන්ම ආදරණීය දුවේ පුතේ, අපි දේශපාලන පක්ෂ පිළිබඳව සිදු කරන ලබන අධ්‍යයනයන් වලදී මම කැමති විශේෂයෙන්ම ඔබට දේශපාලන පක්ෂ පිළිබඳව යම් න්‍යායාත්මකව කෙටි දැනුමක් ලබා දෙන්න මේ පාඩමට සූදානම් වීමක් වශයෙන්. ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂ පිළිබඳව දේශපාලන ඉතිහාසයේ තුල විවිධ නිර්වචන අර්ථකථන ඉදිරිපත් වෙලා තිබෙනවා. අපි ඒ අර්ථකථන පිළිබඳව පුංචි අවධානයක් යොමු කර බලමින් නැවත ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ වෙත ප්‍රවේශ වෙමු. දේශපාලන පක්ෂයක් යනු දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන අරගලයට එකතුව සහභාගී වීම තම අරමුණු කරගත් මිනිසුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස දේශපාලන පක්ෂ නිර්වචනය වී තිබෙනවා. දේශපාලන පක්ෂයක් යනු දේශපාලන බල අරගලයට, දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන අරගලයට එකතුව සහභාගී වීම තම අරමුණු කරගත් මිනිසුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස දේශපාලන පක්ෂ අර්ථ දක්වා තිබෙනවා. දේශපාලන පක්ෂ පිළිබඳව ඉදිරිපත්ව තිබෙන තවත් අර්ථකථනයක් දෙස ඔබ අවධානය යොමු කර බැලුවොත්, දේශපාලන පක්ෂයක් යනු නිල නාමයකින් හඳුනා ගන්නා වූද මැතිවරණවලට සහභාගී වන්නා වූද
ආණ්ඩුව නිලතල ලබා ගැනීම පිණිස අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන්නා වූද දේශපාලන කණ්ඩායමක් ලෙසත් දේශපාලන පක්ෂ අර්ථ දක්වා තිබෙනවා. එසේම කවර හෝ හැඳුනුම් ලේබලයක් සහිතව ආණ්ඩුවේ නිලතලවලට තෝරා පත්කරගනු ලැබීම අපේක්ෂා කරන ඕනෑම කණ්ඩායමක් ලෙසත් දේශපාලන පක්ෂ අර්ථ දක්වා තිබෙනවා. ඒ වගේම අදනිය දුවේ පුතේ දේශපාලන පක්ෂයක් යනු තනියම හෝ සභාගයකට එකතු වී හෝ ආණ්ඩු යාන්ත්‍රණය පාලනය කිරීමට පුද්ගලයන් පත්කර ගැනීම තම මූලික සහ සවිඥානික අරමුණු කරගත් විධිමත් සංවිධානයක් ලෙසත් දේශපාලන පක්ෂ හඳුන්වා දී තිබෙනවා. මම මේ මතක් කළේ දේශපාලන පක්ෂ මොන වගේ සංවිධාන ජාලයක්ද එහෙම නැත්නම් සංවිධාන වර්ගයක්ද කියන එක පිළිබඳව ඔබට නැවත සරල අවබෝධයක් ලබා ගැනීම සඳහා. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ නූතන දේශපාලනයෙන් ලහා ඉතාම වැදගත් මෙවලමක් ලෙස මෙම අර්ථකථන තුලින් අපිට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වර්ධනය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ආරම්භය සහ වර්ධනය වීම සිද්ධ වෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුල. ඔබ දන්නෝ බ්‍රිතාන්‍ය පාලනය තුල ප්‍රථම වරට ව්‍යවස්ථානුකූල පාලනයක් ආරම්භ වන්නේ 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණයත් එක්ක. 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය මගින් ලංකාවේ නියෝජන ආණ්ඩු ක්‍රමේ මූල අවස්ථාව ආරම්භ වෙනවා. ඒ අනුව ප්‍රථම වරට ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් යන අලුත් ආණ්ඩු ක්‍රම ආයතන දෙකක් ඇති කිරීමට පියවර ගන්නවා. ඒවා පිහිටවන්නේ යටත් විජිත ආණ්ඩුකාරවරයාගේ නායකත්වයෙන් පැවති ආණ්ඩු ක්‍රම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා. ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ඡන්දයෙන් තේරී පත්වන අය නෙමේ. ඔවුන් සියලු දෙනා පත් කරන ලද අය, විශේෂයෙන්ම නාමකරණයෙන් පත් කරන ලද අය. එහි සමාජිකයන් වූයේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන්. ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් තෝරාපත් කිරීමේ ක්‍රියාදාමයට මැතිවරණ මූලධර්මය හඳුන්වා දෙන්නේ 1910 වර්ෂයේදී. 1928 දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් පිහිටවන ලද ලංකා කම්කරු පක්ෂය පක්ෂයක් ලෙස නම් කරන ලද පළමු ශ්‍රී ලාංකික දේශපාලන සංවිධානය ලෙස සලකනු ලබනවා. 1928 දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් පිහිටවන ලද ලංකා කම්කරු පක්ෂය තමයි ලංකාවේ පක්ෂයක් ලෙස නම් කරන ලද පළමු ලාංකික සංවිධානය ලෙස සලකනු ලබන්නේ. එය 1956 මැතිවරණයෙන් පස්සේ කම්කරු පක්ෂය අභාවයට පත්ව යනවා. ශ්‍රී ලංකාවේ පළමුවරට බිහි වූ සංවිධානගත දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පළමුවරට බිහි වූ සංවිධානගත දේශපාලන ව්‍යාපාරය ලෙස අප සලකන්නේ 1919 දී පිහිටවන ලද ලංකා ජාතික සංගමය. මේ කාලයේදී සර් පොන්නම්බලම් අරුණාචලම්ගේ නායකත්වයේ යටතේ පැවති ලංකා ප්‍රතිසංස්කරණ ලීගය වැනි සංවිධානත් අපිට මෙහිදී මතක් වෙනවා. මේවා දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි සලකනු ලැබි. සීමිත සමාජිකත්වයක් පැවති දේශපාලන මහජන මතය ගොඩනැගීමට පිහිටුවා ගනු ලැබූ සමාගම් ලෙසයි මේවා සලකනු ලැබුවේ. එහෙයින් ඒවා සැලකීමට හැකි වෙන්නේ ලංකාවේ බිහි වූ පූර්ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙස. විශේෂයෙන්ම ලංකා ජාතික සංගමය, ලංකා ප්‍රතිසංස්කරණ සංගමය වගේ සංවිධාන අපේ රටේ දේශපාලන පක්ෂ බිහිවීමට පෙර බිහි වූ පූර්ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙස අපි හඳුනා ගනු ලබනවා.
දේශපාලන පක්ෂ බිහිවීම ලංකාවේ ව්‍යාප්තවීම පටන් ගන්නේ දේශපාලන නියෝජන ක්‍රමය සහ ඡන්ද බලය පසුබිම් කරගෙන. විශේෂයෙන්ම 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ සර්වජන ඡන්ද බලය ලැබීම සහ නියෝජන ආණ්ඩු ක්‍රමයේ තහවුරු කිරීම පසුබිම තුල තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවීමට අවශ්‍ය පසුබිම මූලික වශයෙන් සම්පාදනය වන්නේ. ඒ අනුව ආදරණීය දුවේ පුතේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවීමට මූලික වශයෙන් කරුණු දෙකක් බලපානවා. ඉන් එකක් තමයි 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ සර්වජන ඡන්ද බලය ලැබීම. අනෙක් කරුණ තමයි නියෝජන ආණ්ඩු ක්‍රමය තහවුරු වීම. එසේ වුවත් 1931 සහ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ පවත්වන ලද දේශපාලන පක්ෂ අනුව නෙමෙයි. අපේක්ෂකයන් මැතිවරණ සඳහා තරඟ කළේ තනි අපේක්ෂකයන් ලෙස. ඔවුන් ඉදිරියට ගෙනාවේ තනි පුද්ගල දේශපාලන න්‍යාය පත්‍රයන්. මෙම පසුබිමේදී තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම නූතන සහ කල්පවත්නා දේශපාලන පක්ෂය පිහිටවනු ලබන්නේ. ඒ තමයි 1935 දෙසැම්බර් 18 වනදා පිහිටවන ලංකා සමසමාජ පක්ෂය. ඒ ලංකා සමසමාජ පක්ෂය වාමාංශික පක්ෂයක් වන අතරම ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස සලකනු ලබනවා. දෙවෙනි පක්ෂය ලෙස අපි සලකනු ලබන්නේ 1943 දී පිහිටුණු ලද ලංකා කොමියුනිස්ට් පක්ෂය. මෙන්න මේ පක්ෂ දෙක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භක පක්ෂ දෙක ලෙස සලකනු ලබන්නේ. නැවත වරක් ඔබට මා එම පක්ෂ දෙක මතක් කළොත් 1935 දෙසැම්බර් 18 වෙන දින ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය, 1943 දී පිහිටවන ලද ලංකා කොමියුනිස්ට් පක්ෂය. මෙම පක්ෂ දෙක අපේ රටේ පක්ෂ ක්‍රමයේ ආරම්භක පක්ෂ දෙක ලෙස අපි සලකනු ලබනවා. මෙම පක්ෂ දෙකෙන් කැඩී යන පිරිස් විවිධ දේශපාලන පක්ෂ පිහිටුවා ගන්න ආකාරයක් අපි පසුව දේශපාලන ක්‍රමයේ විකාශනය තුල හඳුනා ගනු ලබනවා. 1946 දී එක්සත් ජාතික පක්ෂයේ පිහිටවනු ලැබීම ලංකාවේ දේශපාලන පක්ෂවල වර්ධනයේ ඊළඟ වැදගත් මන් සලකුණ ලෙස අපට හැඳින්වීමට හැකියි. එම පක්ෂය පිහිටවන ලද්දේ ලංකාවට දේශපාලන නිදහස ලැබීමත් ඊට පෙර නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාපත් කිරීමේ පළමු මැතිවරණය පැවැත්වීමත් යන වැදගත් දේශපාලන සිදුවීම් දෙක මත පදනම්. පක්ෂ ක්‍රමයේ මත පදනම් වූ නියෝජන මූලධර්මයට අනුව මන්ත්‍රීවරුන් තෝරා ගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පිහිටුවීම ඒ වන විට කෙටුම්පත් සකස් කර තිබුණේ. එක්සත් ජාතික පක්ෂය මෙම පසුබිම තුල තමයි ආරම්භ වීම සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ඊටාම සුවිශේෂී මන් සලකුණු සටහන් කරමින් පක්ෂ ක්‍රමයේ තුල ඉදිරියට ගමන් කරන ආකාරයක් අපි හඳුනා ගන්නවා. ඒ අතරම අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමයේ සන්දිස්ථානයන් සනිටුහන් කරමින් පක්ෂ ක්‍රමයේ විශේෂ පක්ෂයක් බිහි වෙනවා 1951 වර්ෂයේදී. අපි එම පක්ෂය හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස. SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් මෙම දේශපාලන පක්ෂය ආරම්භ වෙනවා. SWRD බණ්ඩාරනායක මැතිතුමන් මුලින් එක්සත් ජාතික පක්ෂය තුල සිට එයින් ඉවත්ව තමයි මෙම දේශපාලන පක්ෂය පිහිටුවා ගැනීම සිදු කරනු ලබන්නේ. එතකොට ආදරණීය දුවේ පුතේ ඔබට පැහැදිලිව පේනවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුල පැන නගින ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මෙම දේශපාලන පක්ෂ සමග ඉදිරියට එන ආකාරයක්.
1947 වර්ෂයේදී පැවැත් වූ මැතිවරණය දෙස අපි අවධානය යොමු කර බැලුවොත් එම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 9ක් තරඟ කරන ආකාරයක් අපි හඳුනා ගනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමේ ආරම්භය තුළම අපි හඳුනා ගනු ලබනවා ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය බහුපක්ෂ ක්‍රමයක් ලෙස. එසේ වුවත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය තුළ ආරම්භයේදී දියුණු බහුපක්ෂ ක්‍රමයක ලක්ෂණ අපි හඳුනා ගනු ලබන්නේ නැහැ. නමුත් ක්‍රමානුකූලව අපේ රටේ පක්ෂ ක්‍රමය විකල්පාණ්ඩු දර්ශනයක් සහිත පක්ෂ ක්‍රමයක් බවට පරිවර්තනය වෙමින් ඉදිරියට එන ආකාරයක් අපි හඳුනා ගන්නවා. නැන සවියෙන් සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට ආයුබෝවන්. නිසි මඟ යනු මැන පුතුනේ. සිප් සවිය මෙම පාඩමේ දෙවන කොටස පාතින් දැක්වෙන ලින්ක් එක මගින් ලබාගත හැක.